වස්සාන ධර්ම දේශනා ලෝකේ සමහර රටවල් තියෙනවා ළමා අපචාර කරපු ස්ත්‍රී දූෂණ කරපු මිනිස්සුන්ට ඒ රටවල් වල දෙන දඩුවම තමයි පින්වත්නි ලිංගය කපලා දානවා. පුරුෂ ලිංගය කපලා දානවා. පුරුෂ ලිංගය කැපුවයි කියලා කියන්නේ ආයි ජීවත් වෙන්න පුළුවන්ද? ආයි ජීවත් වෙන්න බෑ පින්වත්නි. පුරුෂ නිමිත්ත කැපුවට පස්සේ කොහොමත් ආයි ජීවත් වෙන්න බෑ. එතකොට ඔහුගේ අතෙන් ආයි කවදාකවත් සමාජයට වැරදි වැඩක් සිද්ධ වෙයිද? කවදාකවත් ඒ සමාජයට වැරදි වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. මිලාන වෙන්න යන මල් කැකුලක් ඉතුරු වෙලා තියෙයි පින්වත්නි. අර දඩුවම දුන්නාට පස්සේ. චූටි දරුවෙක් පින්වත්නි විනාශ කරනවයි කියලා කියන්නේ කොච්චර අදම ක්‍රියාවක්ද බලන්නකෝ. දැන් ඒවට අපේ රටේ නීති රීති නැහැ. කාටද අද මේ වගේ වැරදි වැඩක් කළාට පස්සේ හරි දඩුවමක් හම්බෙන්නේ කාටද බලන්න. කාටවත් හම්බෙන්නේ නැහැ. මේ මාසයක් දෙකක් තුනක් ගිහිල්ලා බන්ධනාගාරේ ඉඳලා හිරගත වෙලා එළියට ආපු ගමන් ආයි කරන්නෙත් පින්වත්නි අර වගේ වැඩ. අහිංසක දරුවන් අරගෙන ගිහිල්ලා අර වගේ පාළු ගෙවල් වල දූෂණය කරලා මරලා දානවා පින්වත්නි. ඉතින් දැන් මේ මිනිස්සයා සමාජයට බරක් නැද්ද? සමාජයට බරක්. අද සමහර විට මේ වැරදි කරන්නේ කවුද? අද මේ වැරදි කරන්නේ පින්වත්නි සමාජයේ උසස්යයි සම්මත කරගත්තා වූ පිරිස. සමාජයේ උසස්යයි සම්මත කරගත්ත පිරිස තමයි මේ වැරදි වැඩ කරන්නේ පින්වත්නි. දැන් බලන්න අර පෞගිය දවස්වල අර අවුරුදු 15ක පුංචි ගෑනු ළමෙක් දූෂණය කරපු ලිස්ට් එක අරන් බලන්න. 300 ගාණක් ඉන්නවා අන්තර්ජාලය හරහා මේ ගැහණු ළමයා අලවි කරද්දී ඇයව මිලදී ගත්ත පිරිස. කියන්න දුකයි පින්වත්නි. ඒ අතර පැවිද්දොත් ඉන්නවා. ඒ අතර හමුදාවේ උසස් නිලධාරීන් ඉන්නවා. ඒ අතර දොස්තර මහත්තුරු ඉන්නවා. බලන්න පින්වත්නි මේ විදිහට ගත්තයින් පස්සේ කවුද අපේ සමාජයේ සුද්ධවන්තයෝ කියලා ඉන්න පිරිසමනේ ඔක්කොම වැරදි වැඩ කරන්නේ. උඩින් සිල් රෙදි පොරවා ගත්ත යටින් වෘකයෝ ව්‍යාග්‍රයෝ ඉන්නේ. ඔබේ දරුවව ඔබේ ආදරණීය පුංචි දියණියව දන්නේ නැති මිනිස්සුත් එක්කන යවන්න මෙපා පින්වත්නි. ඉවරයි ආයි එතනින් එහාට ඔබ දුක් වෙලා වැඩක් නැහැ. ආයි ඉතින් මරලා දැම්මට පස්සේ වැඩක් තියනවද? වැඩක් නැහැ පින්වත්නි. එතනින් එහාට කතා කරලා දෙයක් නැහැ. අද මේ අදම සමාජයට වෙලා තියෙන්නේ පින්වත්නි මෙහි අනිත්‍ය දකින්න බැරුව ඊටාම තුච්ච ලෙස නින්දිත ලෙස හැසිරෙන සමාජයක් තමයි අද තියෙන්නේ. මේවා කියන්න වෙලා තියෙනවා පින්වත්නි. හේතුව තමයි මේවා නොකියා ධර්මදේශනාවට වර්තමානයට අනුව කරුණු ගලපන්න බෑ මට. ඒ නිසා මේවා කියන්න වෙනවා. කියන්න වෙන්නේ හේතුවක් තමයි පින්වත්නි. අද මේ පුංචි මල් කැකුළු වගේ දරුවෝ ටික රැක ගන්න ඕන. ඒ වෙනුවෙන් අම්මා එක වැඩක්, තාත්තා එක වැඩක්, දරුවන්ට ඕන විදිහට දරුවෝ වැඩ එහෙම කළා හරියන්නේ නැහැ. දැන් ඒකනේ අද වෙලා තියෙන්නේ පින්වත්නි. අන්තර්ජාලය ඔස්සේ දරුවෝ මේ අලවි වෙන්නේ. දරුවන්ගේ ඡායාරූප යනවා පින්වත්නි අන්තර්ජාලේ. මේ අවුරුදු 10 15 පොඩි ළමයි ඉන්නවා පින්වත්නි Facebook එකේ ඉන්නවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අලුත්ගම දර්ගා නගරය බොන්තුපිටියේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ පද්මලතා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පරලෝ සැපත් ආදරණීය දෙමාපියන් වන සමරමාන්න ජසලින් මෑණියන්ට හා කේ ආරොන් පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධාකාමී වාසනාවන්ත සැදැහැබර පින්වත්නි, අදත් ඔබ වස්සහන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරමින් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිතව විකාශය වන උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද මේ උතුම් සද්ධර්මානුශාසනාව වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ අලුත්ගම දර්ගා නගරය බොන්දුපිටියේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු කේ පද්මලතා මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ පරලෝ සැපත් ආදරණීය දෙමාපියන් වන සමරමාන්න ජසලින් මෑණියන්ට හා කේ ආරෝන් පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගැනීමයි. මේ උතුම් වූ ධර්ම දානමය පින්කමේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ ආදරබර දෙමාපිය දෙපළටත් ඒ වගේම ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන කුවේට්ටි සේවයේ නියුතු කේ පද්මලතා මහත්මියටත් ධර්ම ශ්‍රවණය කරන පින්වන්ත ඔබ හැම දෙනාටමත් දේශනා කරන අපටත් ඒකාන්ත වශයෙන් මේ උතුම් ධර්මානුශාසනාව මගඵල පිළිවෙලින් සුඛ පටිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපකාරක වන ධර්මානුශාසනාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අදත් බණ අහන්නට සූදානම් වෙමු. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් මාතෘකා කරගත්තා කායානුපස්සනාව පිළිබඳව පින්වත් ඔබට දේශනා කරන්නට, අපේ මේ කයේ තියෙන කුණප කොටස් පිළිබඳව, මේ කයේ තියෙන සත්‍ය ස්වභාවය පිළිබඳව පින්වත් ඔබට කරුණු කාරණා ටිකක් දේශනා කරන්නට තමයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව තුලින් අපි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා සිහිය පිහිටුවා ගැනීම කියලා. මේ සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීමයි. පින්වත්නි, සතිපට්ඨාන සූත්‍රයේදී සතිපට්ඨානය සිහිය පිහිටුවා ගැනීම සිව් ආකාරයකට බුදුරජාණන් වහන්සේ වදාරනවා. අපි සිව් ආකාරයකට අපේ සිහිය මනාකොට පිහිටුවා ගන්නට ඕන. ඒ තමයි පින්වත්නි, කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ විදියට පින්වත්නි, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන ආකාරයට
මේ කය පිළිබඳවත් ඒ වගේම සිත පිළිබඳවත් ධර්මයන් පිළිබඳවත් වේදනාවන් පිළිබඳවත් මනාකොට සිහිය පිහිටුවා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, ඒ තුලින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කය පිළිබඳව කොහොමද අපි අපේ සිත පිහිටුවා ගන්නට ඕනේ කියලා. පින්වත්නි, මේ කය කියලා කියන්නේ දෙතිස් කුණප කොට්ටාස වලින් හැදිච්ච දුගද හමන නවදොරකින් අසූචි වැగిරෙන ඊටාම පිළිකුල් කයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේකේ අනිත්‍යභාවය තමයි පින්වත්නි, උපන්දා සිට මේ කය වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවා. මේ කය දිරාපත් වෙන තැනටම උපන්දා සිට මේ කුණප කොටස් ජරාවට පත් වෙන තැනට පත් වෙනවා පින්වත්නි. අපි දන්නවා අපි ඉපදිච්ච දවසේ පතක් තරම් ඊතා කුඩා ශරීරයක් අපට හිමි වුණා. මේ ශරීරයේ පින්වත්නි ආහාර පාන වලින් මව්ගේ කිරි වලින් මේ වගේ දේවල් වලින් තමයි මේ ශරීරය විශාලණය වුණේ. ඊළඟට පින්වත්නි මේ ශරීරය ලස්සන වෙන්න බොහෝ දෙනා විවිධාකාර දේවල් ආලේප කරමින් මේ ශරීරයට බොහෝ දේවල් ලබා දෙමින් මේ ශරීරය අනුන්ට රාගය උපදවන විදිහට, අනුන්ට ද්වේෂය උපදවන විදිහට, අනුන්ගේ මෝහය උපදවන විදිහට සකස ගන්නවා. මේ ශරීරය තුලින් පින්වත්නි යම් කෙනෙක් ස්ථීරසාර සැපයක් බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒ ස්ථීරසාර සැපයක් කියන එකක් ලබන්න මේ ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. අද තිබ්බනම් පින්වත්නි අපට හිමි ශරීරයක්, හෙට ඒ ශරීරය නැති වෙලා තියෙන්න පුළුවන්. සමහර විට හෙට ඒ ශරීරය අපි මේ දරන් ඉන්න මේ ශරීරයම පින්වත්නි පණුව දාපු කුණු ගඳ ගහන අපටවත් හිමි නැති කුණු කයක් බවට පත් වෙලා යන්න පුළුවන්. ඒ වස්තාවර ශරීරයකින් තමයි පින්වත්නි අපි අනුන්ගේ රාගය, ද්වේෂය, මෝහය උපද්දවන්නට කටයුතු කරගෙන යන්නේ. පින්වත්නි, අද වර්තමානයේ දිහා බැලුවට පස්සේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියන් තුලින් මේ කයේ අනිත්‍ය දකින්න බොහෝ දෙනෙක් අකමැති තත්වයකට අද සමාජයේ පත් වෙලා තියෙනවා. මේ කුණු කය පිළිබඳව යම් කිසි අනිත්‍ය වචනයක් කිව්වොත් ඒ වචනෙට පර්යාය වචන 10 ගාණක් ගලපලා ඒ වචන යටපත් කරන්න දක්ෂ බොහෝ දෙනෙක් ඉන්නවා. අපි දන්නවා අද වෙද්දී නවීන විලාසිතා, රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය ශිල්පීන් මේ හැම කෙනෙක්ම පින්වත්නි තාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා යනවා. මිනිසුන්ගේ කයේ තියෙන ස්වභාවය මතු පිටට එළියට පේන්න දෙන්නේ නැහැ. දැන් අපි දන්නවද මේ වර්තමානයේ වෙද්දී මේ කයේ ඕනෙම හිඩසක් වහන්න ප්ලාස්ටික් සැත්කම් ආදී මේ විවිධාකාර සැත්කම් තියෙනවා. ඒ වගේම පින්වත්නි මේ කයේ තියෙන අඩුපාඩු තැන් වහන්න පුළුවන්. පින්වත්නි මේ අඩුපාඩු තැන් වැහුවා කියලා මිනිස්සුන්ගේ කයේ විනාශ වීම නැති වෙන්නේ නැහැ. අභ්‍යන්තරයෙන් විනාශ වෙනවා පින්වත්නි. ලෝකයේ මහා ධනවත්යයි සම්මත කරගත්ත මිනිස්සු
Tamanගේ කය දි รา පත් වෙද්දී වයසට යද්දී මේ කය කොහොමද දි รา පත් වෙනවනේ පින්වත්නි. මේ කය රැලි වැටෙනවා, මේ දත් ටික වැටෙනවා, ඊළඟට මේ හැම තාම දුර්වර්ණ වෙනවා, මස් ටික දිය වෙලා යනවා. මේ කය පින්වත්නි බලන් ඉඳද්දිම දකින්නන්ට අප්‍රසන්න වෙලා යනවා අපේ වයසත් එක්ක වයසට යද්දී. පින්වත්නි එතකොට අර තිබිච්ච ලස්සන රූපේ ලස්සන නැති වෙලා යනවා. යමෙක් රූපයට ආදරය කරා නම් ඔහුගේ හෝ ඇයගේ ඒ ආදරය නැත්තටම නැති වෙලා යනවා පින්වත්නි කයේ යම් යම් වෙනස් වීම් වලදී. ඒකනේ පින්වත්නි අද ඔය රූපය දෙස බලලා ආදරය කරන මිනිස්සුන්ට වයසට යද්දී ඔවුන්ගේ ඒ ආදරයන් දෙදරා යන්නේ. විවාහ වෙලා ටික කාලයක් යද්දී වෙනස් වීම් වලටපත් වෙද්දී දරුවෙක් මල්ලෙක් හදාගනිද්දී සමහර විට බිරිඳගේ කය වෙනස් වෙනවා. එතකොට පින්වත්නි ස්වාමියාට බිරිඳව පෙන්වන්න බැරි තැනටම ඒ බිරිඳපත් වෙනවා. හේතුව මොකද්ද? ඔහු ආදරය කළේ ඇයගේ කයට. ඇයගේ ගතිගුණ වලට නොව ඇයගේ කයට ආදරය කරපු නිසා ඔහුට ඇයව පේන්න බැරුව යනවා. අද සමාජයේ ඕන තරම් පින්වත්නි එහෙම දේවල් වාර්තා වෙනවා. එහෙම දේවල් අපට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මිනිස්සු මේ කුණු කයක් පතාගෙන මුළු සංසාර ගමනම අගාධයට පත් කරගන්න තැනටපත් වෙනවා. ඉතින් අර අපි මුලින් කිව්වා වගේ ධනවත්තුන්ට මේ කය අනිත්‍ය වෙලා යනකොට බලන් ඉන්න බැරි තැනටපත් වෙද්දී තමන්ගේ ධනය වියදම් කළා කොහොම හරි මේ කය නැවත යතහ තත්ත්වයටපත් කරගන්න තමයි බලන්නේ. අපි දන්න ඔය මම අර මුලින් කිව්වා වගේ ප්ලාස්ටික් සැත්කම් ඒ වගේම තමයි තවත් තියෙනවා පින්වත්නි. දැන් ඉස්සර නම් දතක් වැටුනොත් වැටුනම තමයි. ආයි ඒ දත දාන්න ක්‍රමයක් නැහනේ. හැබැයි පින්වත්නි අද දතක් වැටුනොත් අනිත් දත් 31ම ගලවලා පින්වත්නි දාන්න පුළුවන් දත් 32ක්ම. දත් 32ම දාලා පින්වත්නි තිබ්බා වගේම හදන්න පුළුවන්. ඒ විදියට හදන දොස්තර මහත්තුරු ඉන්නවා. ඊළඟට ශරීරය යම් කිසි අඩුවක් වුණොත් මූණේ පැත්තක කෑල්ලක් යන්න ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ආයේ මූණ දිහා බලන්න බෑනේ පින්වත්නි. නමුත් මේ මූණ යතහ තත්ත්වයටපත් කරලා හදන්න පුළුවන්. සමහර විට කලවෙන් කෑල්ලක් කපලා අරන් මූණට බද්ධ කරන්න පුළුවන්. ඔය වගේ එක එක සැත්කම් තියෙනවා පින්වත්නි. මන් දන්න දොස්තර මහත්තයෙක් ඉන්නවා. මේ දොස්තර මහත්තයා සම්පූර්ණම ඒ හાર્ට් එක සම්බන්ධව එහෙම නැත්නම් මේ හදවත සම්බන්ධව ප්‍රධාන විශේෂඥ වෛද්‍යතුමේ සම්පූර්ණම අපේ මේ හදවත මැෂින් එකකට හයි කරලා සම්පූර්ණ මේ මැෂින් එකෙන් අපේ ශරීරය ක්‍රියා කරවන්න පුළුවන් වෛද්‍ය විද්‍යාවක් අද තියෙන බවට අපිත් එක්ක විටින් විට කියනවා. හදවත ගලවලා අයින් කරලා හදවත බද්ධ කරනකම් මැෂින් එකකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ තරමට පින්වත්නි අද තාක්ෂණයේ දියුණුවයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොන දේ කළත් අනිත්‍ය වෙලා යන එක වළක්වන්න නම් පුළුවන් කමක් නැහැ. ඒක වළක්වන්න පින්වත්නි සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මින්ති. මේ ලෝකයේ ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි මේ අනිත්‍ය කියන එක. වෙනස් වීම කියන එක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේට පවා පින්වත්නි බුදු කයේ වෙනස් වීම වළක්වන්න බැරි වුණා නම් සාමාන්‍යයෙන් මේ ලෝකේ අනෙක් ඔය සාමාන්‍ය දේවල් වලින් නවීන විද්‍යාවෙන් හොයාගන්න දේවල් වලින් නවීන තාක්ෂණය භාවිතා කරලා ඔය කරන දේවල් වලින් පින්වත් ඔබ හිතනවද
මේ කයේ අනිත්‍යතාවය වළක්වන්න පුළුවන් වෙයි කියලා. මම ඇහුවා එක කතාවක් ඔය මේ කොරෝනා එන්න කලින් මිනිස්සු නොමැරී ඉන්න බෙහෙතක් හදනවා කියලා. දැන් කොරෝනා ආවට පස්සේ මිනිස්සුන්ට නොමැරී ඉන්න නෙවෙයි පින්වත්නි. මිනිස්සුන්ට අඩුම ගානේ මේ වසංගතයෙන් බේරිලා ඉන්නවත් බෙහෙතක් නැති තරමටම මිනිස්සු අසරණ වුණා. කෝ විද්‍යාව එතකොට? විද්‍යාව පින්වත්නි මහා පුස්සක් විතරයිනේ. ඉතින් පින්වත් ඔබට වැටහෙනවා නේද? ඔබේ කය වෙනස් වෙන්න නොදී කොච්චර ආරක්ෂා කරගන්න බැලුවත් කවදාකවත් ඔබේ මේ කය ආරක්ෂා කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්වත්නි ඔබට පුළුවන් ඔබේ කයේ අනිත්‍ය දකිමින් ඔබේ කයේ යථා ස්වභාවය දකිමින් නිතර නිතර ඔබ කායානුපස්සනාව වැඩිම තුල මේ වෙනස් වෙන කයට ඔබට මුහුණ දෙන්න පුළුවන්. දැන් කය වෙනස් වෙද්දී පින්වත්නි ගොඩාක් දෙනෙකුට මුහුණ දෙන්න අමාරුයි. බොහෝ දෙනා කියන්නේ මගේ ශරීරයේ තිබ්බේ අවුරුදු 16 දී ඊටාම ලස්සනයි. ඊටාම ප්‍රියමනාපයි. නමුත් දැන් අවුරුදු 50 60ක් එද්දී මගේ ශරීරය බලන්න බැරි තරටම මම අසරණ වෙලා ඉන්නවා. මගේ ශරීරය වෙනස් වෙලා තියෙනවා. මම ගමේ අවුරුදු කුමාරියට තේරුණා. අවුරුදු කුමාරයාට තේරුණා. හොඳ ශරීරයක් තිබුණා. කඩවසම් පෙනුමක් තිබුණා. තරුණයන් වශී කරගන්න පෙනුමක් තිබුණා. තරුණියන් වශී කරගන්න පෙනුමක් තිබුණා. සමහරු කියනවා පින්වත්නි නිල් පාට ඇස් දෙකක් තිබුණා. රතු පාට මූණක් තිබුණා. සුදු පාට අත් දෙකක් තිබුණා. මේ විදියට පින්වත්නි තමන්ගේ ශරීරයේ තිබිච්ච දේවල් ගැන කියමින් සමහර උදවිය ඉන්න අපිත් එක්කත් ඇවිල්ලා කියනවා අනේ හාමුදුරුවනේ මගේ ශරීරයේ කාලේ මම ලස්සනට හිටියා. මේ බලන්නකො මගේ ෆොටෝ කියලා සමහර වෙලාවට ගෙදරට වැඩියට පස්සේ දුවලා ගිහිල්ලා ෆොටෝ ඇල්බම් එකක් අරගෙන ගෙනල්ලා දිග ඇරලා අපට පෙන්නනවා පින්වත්නි. සමහර වෙලාවට අම්මා මිය ගිහින් දරුවෝ අම්මගේ ෆොටෝ ඇල්බම් එක අරන් ඇවිල්ලා පෙන්නනවා බලන්නකෝ හාමුදුරුවනේ අපේ අම්මා ඒ කාලේ ලස්සන. දැන් බලන්නකෝ ඉතින් අපේ අම්මා නැති වුණානේ අපට කියලා ඔන්න දුක් වෙනවා පින්වත්නි. මොකක් නිසාද මේ දුක් වෙන්නේ? කයක් නිසා. ඔබ දන්නවනේ ඔබේම කය නිසා. එහෙම නැත්නම් ඔබේ අම්මගේ තාත්තගේ කය නිසා. ඔබේ ස්වාමියාගේ භාර්යාවගේ කය නිසා. ඔබේ දරුවන්ගේ කය නිසා තමයි පින්වත්නි ඔබ සමහර තැන්වලදී අහෝ දුක් විඳින්නේ. බොහෝ දෙනා පින්වත්නි බොහෝ දුක් විඳින්නේ මේ කය පෝෂණය කරන්න. මේ කය සංතරපණය කරන්න. පින්වත්නි මිනිස්සු දිවා රාත්‍රී වෙහෙසෙන්නේ මේ කය සංතරපණය කරන්න. මේ කයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක්ට කවදාකවත් මේ කය සංතරපණය කරන්න අවශ්‍ය නැහැ. නිවන් මඟ ගමන් කරන පුද්ගලයාට කවදාකවත් මේ කය සංතරපණය කරන්න අවශ්‍ය නැහැ. කයේ අනිත්‍ය දැකපු කෙනාට පින්වත්නි කවදාකවත් කුණු කයක් දිහා දැකලා රාගික සිතුවිලි ඇති වෙන්නේ නැහැ. ඔය අද තියෙන එක ඒවා තියෙනවනේ පින්වත්නි. අන්තර්ජාල අසභ්‍ය දර්ශන තියෙන වෙබ් අඩවි තියෙනවා. කාන්තාවක් පාරේ විලාසිතා ඇඳුමක් ඇඳලා යන්න බැරි තැනටම අද පුරුෂයන්ගේ රාගය බලවත් වෙලා තියෙනවා. ඔබ දැක්කනේ පහුගිය දවස්වල තමන්ටම විශ්වාසවන්ත එක පිරිමි පුද්ගලයෙක් එක්ක තමන්ගේ දුවව පන්ති යවනවායි කියලා යවලා ඒ කෙල්ල පාළු ගේක මරලා දාලා තිබ්බා පින්වත්නි. පින්වත් ඔබ මේ කතාව දැක්ක ඇදිනේ. ඒ වගේ පින්වත්නි අද මේ රාගය බලවත් වෙලා තියෙන්නේ පින්වත්නි කයේ අනිත්‍යභාවය දකින්න බැරි අයට. බලන්න එදා මේ රාගය බලවත් වුණාට පස්සේ කයේ අනිත්‍යභාවය දකින්න බැරි වුණාට පස්සේ අර පෞකාර නන්ද මානවකයා උප්පලවන්නා තෙරණියව දූෂණය කළානේ. අර මහා කැලේදී උප්පලවන්නා තෙරණිය හුදකලාවම වැඩ වාසය කරන කුටියේ. එදා ගිහි කාලේ උප්පලවන්නා තෙරණියට ආසාවෙන් හිටියා නන්ද කියලා මානවකයෙක්.
මේ තුච්ච පුරුෂයා මේ අදම පුරුෂයා මේ මහා කැලේ උප්පලවන්නා තෙරණියගේ කුටියට ඇවිල්ලා තෙරණිය නැති වෙලාවේ පින්වත්නි ඇඳ යටට රිංග ගන්නවා. එදා උප්පලවන්නා තෙරණිය කුටියට ඇවිල්ලා දොර වහගත්තට පස්සේ මේ අදම පුරුෂයා උත්පලවන්නා තෙරණියගෙන් තමන්ගේ ලාමක කාමාසා විටු කරගෙන පොළවට අඩිය තියනවත් එක්කම පින්වත්නි පොළව පලාගෙන ආපු අවීචී මහා නිරේ ගිනිජාලා දෙකකින් මේ අදම පුරුෂයාව අවීචී මහා නිරයට ඇදගෙන යනවා. එදා නන්දමානවකයාට පුළුවන්කමක් තිබ්බේ නෑ පින්වත්නි මේ ශරීරය අනිත්‍ය මෙනෙහි කරන්න. අනිත්‍ය මෙනෙහි කරා නම් අර අදම නන්දමානවකයා පින්වත්නි උප්පලවන්නා තෙරණියගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න තිබ්බනේ. නමුත් ඔහු අර වගේ තුච්ච වැඩක් කරලා ඔහු නිරයට ගියා. බලන්න පින්වත්නි අදටත් එහෙම අය නැද්ද කියලා. අදටත් පින්වත්නි එහෙම අය ඉන්නවා. ඒ වගේ අයට මේ හාමුදුරු කෙනෙක්ද මේ මෙහෙණින් වහන්සේ නමක්ද කියලා එහෙම අදාළ නැහැ. තමන්ගේ පහත් ලාමක කාමාසාව ඉටු කරගන්න තිබ්බනම් පින්වත්නි එතනින් එහාට ආයි දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මේ කයේ අනිත්‍යභාවය දකින්න නොහැකි නිසා තමයි අද මිනිස්සු මේ විදිහට කටයුතු කරන්නේ පින්වත්නි. සාමාන්‍ය රාගය උපදින්න නම් කාන්තාවක් කෙරෙහි පුරුෂයෙක්ට රාගය උපදින්න නම් පින්වත්නි ඇයගේ තියෙන්න ඕන ලස්සනක් කියන එකක් නේ. දැන් ඕනම පුරුෂයෙක්ට කාන්තාවක් කෙරෙහි රාගය හටගන්න නම් ඇයට ලස්සන කියන එක තියෙන්න ඕන. සහ ඇයගේ තියෙන්න ඕනේ කේශ කල්යාණය, දන්ත කල්යාණය, ව්‍යහ කල්යාණය, අට්ටි කල්යාණය. ඔය වගේ පින්වත්නි පංච කල්යාණයක් තියෙන්න ඕන. නැත්නම් සාමාන්‍යයෙන් පුරුෂයෙක්ට කාන්තාවක් පිළිබඳව රාගයක් හටගන්නේ නැහැ. හැබැයි දැන් අද වෙලා තියෙන්නේ පින්වත්නි සමහර කාන්තාවෝ ඉන්නේ පුරුෂයෝ වගේ. සමහර අයට කොණ්ඩ නැහැ. සමහර කාන්තාවන්ට පින්වත්නි කරාඹු නැහැ. සමහර කාන්තාවන්ට ශරීරයේ ස්ත්‍රී ලක්ෂණ කියන ඒවා නැහැ. අන්න එතකොට මේ වගේ කාන්තාවකටත් පින්වත්නි පුරුෂයන්ට රාගය ඇති වෙනවා නම් එතන තියෙන්නේ පින්වත්නි තාම අධර්ම රාගයක්. ඒ කියන්නේ කාන්තාවකගේ ලක්ෂණ නැති වුණත් ඇය හා සමග කාමසේවනය කරන්න ඇතිවිච්ච රාගයක් තමයි තියෙන්නේ පුරුෂයාට. දැන් මේ අද බොහෝ දෙනෙක් ඔය බලන්න මේ ආච්චි කෙනෙක්ද මේ වයසක කෙනෙක්ද මේ මිනිස්යාට කාමසේවනය කරන්න පුළුවන්ද මේ මිනිස්යාගේ රාගික සිතිවිලි ඇති වෙනවද කියලා එහෙම මේ කල්පනා කරන්නේ නැහැ පින්වත්නි. අද මේ ඒකනේ අධර්ම රාගයේ බලවත් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධර්ම රාගය කියන එක බලවත් වෙනවා මේ ලෝකයේ ධර්මයේ අතුරුදහන් වෙද්දී. දැන් අද බොහෝ දෙනෙක්ට ඒක වෙලා තියෙනවා පින්වත්නි. කයේ අනිත්‍යභාවය දකින්න බැරි මිනිස්සු මේ ආච්චි කෙනෙක්ද මේ අම්මද මේ අම්මා වගේ කෙනෙක්ද මේ තාත්තා වගේ කෙනෙක්ද මේ සීයා කෙනෙක්ද ඒවා දාලා නැහැ පින්වත්නි. අධර්ම රාගයේ බලවත් වෙද්දී දකින ඕනම කෙනෙක් එක්ක අර අපි දැක්කනේ පහුගිය දවස්වල පින්වත්නි අපේ රටේ ළමා අපචාර වැඩි වෙලා තියෙන්නේ. ස්ත්‍රී දූෂණ වැඩි වෙලා තියෙන්නේ පින්වත්නි මේ වෙද්දී. හේතුව තමයි පින්වත්නි මේවට හරියට වැඩපිළිවෙලක් හදලා නැහැ අපේ රටේ පාලකයෝ පවා පින්වත්නි. මේවා පාලනය කරන්න දැන් රාගය පාලනය කරන්න බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පිළිබඳව දේශනා කළා. හැබැයි මිනිස්සුන්ගේ රාගය පාලනය කරන්න මිනිස්සුන්ගේ මේ කාමාශ්‍රිත ක්‍රියාවන් අදම ක්‍රියාවන් ස්ත්‍රී දූෂණ ළමා අපචාර පාලනය කරන්න පින්වත්නි නීතියෙන් රජු වැඩපිළිවෙලක් හදන්න ඕන. අද කවුද මේවා හදන්නේ? කවුරුත් මේවා හදන්නේ නැහැ පින්වත්නි. ඔය අනුවේදනීය කතා අහද්දී ඇත්තටම කනගාටුයි. ඒ වැරදි වැඩ කරපු මිනිස්සුන්ව දැන් ළමා අපචාරයක් කරා නම් අර
ජනමාධ්‍ය අමාත්‍යතුමා කියනවා පහුගිය දවසක මම ඇහුවා අවුරුදු 5ට අඩු දරුවන් පින්වත්නි 100ට ගාණක් වාර්තා වෙනවලු අපචාර වලටපත් වෙනවා. ඊළඟට අවුරුදු 10ට එහෙම නැත්නම් 12ට අඩු දරුවන්වත් මේ අපචාර වලට 100ට ගාණක් වසරකටපත් වෙනවලු පින්වත්නි. අනිවාර්යෙන් පැයකට සැරයක් ළමා අපචාරයක් සිද්ධ වෙනවයි කියලා තමයි එතනදී මම මේ කතාව ඇහුවේ. එතකොට පින්වත්නි මේවා කරන මිනිස්සුන්ට නීතියෙන් වැඩපිළිවෙලක් හදන්නෙත් නැහැ. අපි ධර්මයේ පැත්තෙන් කියනවා තමයි මේකේ අනිත්‍ය දකින්න මේක පිළිබඳව සත්‍ය වටහා ගන්න කයේ තියෙන අනිත්‍යභාවය නිතර මෙනෙහි කරන්න කියලා. දැන් අපි එහෙම කිව්වට බොහෝ දෙනෙක් හිතන්නේ පින්වත්නි නෑ එහෙම නෙවෙයි. අපි පුළුවන් කාලේ කරගන්න ඕනේ ඔක්කොම දේවල් කරගන්න ඕන. බැරි වෙද්දී ඕක කරගන්න බෑනේ. අද ඕකනේ තියෙන කතාව පින්වත්නි. අද සමාජයේ තියෙන කතාව තමයි මේ පුළුවන් කාලේ තමයිලු මේවා කරගන්න තියෙන්නේ. වයසට යද්දි මේවා කරගන්න බැරිලු. පින්වත්නි මිනිස්සු මේ හිතන් ඉන්නේ මේ ලාමක රාගයක් ලාමක කාමයක් කියන්නේ මේ ශරීරයෙන් ලබන්න පුළුවන් උප්පරිම දේ කියන එක තමයි මේ මිනිස්සු හිතන් ඉන්නේ. ධර්මය අහලා ජීවිතේ හදාගන්න එක නෙමෙයි හොඳ කියලා හිතන්නේ. මේවා අන්තිමට මේ වගේ ප්‍රතිඵල දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ධර්මපදයන් පිළිගන්නේ නැති එකේ ප්‍රතිඵල දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ මිනිස්සුන්ට. කයේ අනිත්‍යභාවය මෙනෙහි කරන කෙනෙක්ට නම් කවදාකවත් ඇති වෙයිද? මේ වගේ අදම ක්‍රියාවක් කරන්න සිතවිල්ලක්වත් ඇති වෙයිද මං අහන්නේ? ඇති වෙන්නේ නැහැ. අද සමාජයේ ඉන්නවා පින්වත්නි මෙව්වට පරියාය පද ගලපලා මෙව්ව යටපත් කරන්න එක එක වචන දාලා එක එක විදිහෙන් මේ ධර්මය බොරු කරන්න හදන පිරිසක් අද සමාජයේ ඉන්නවා. අපි මේ මිනිස්සුන්ව දකිනවා පින්වත්නි. අපිත් එක්කත් විවිධ මිනිස්සු වෙනවා තර්ක කරන්න. එතකොට කොහොමද මිනිස්සුන්ගේ පැවැත්ම තියෙන්නේ? පැවැත්මක් කියන එකක් නැහැනේ. විවාහ වෙන්නේ නැතුව කොහොමද දරුවෝ හදන්නේ? විවාහ වෙන්න ඕනේ දරුවෝ හදන්න. ඔන්න පින්වත්නි මිනිස්සු අපිත් එක්ක මේ තර්ක කරගෙන එනවා. මේ කයේ අනිත්‍යතාවය දැක්කනම් එක්කෙනෙක්වත් විවාහ වෙන්නේ නැහැ පින්වත්නි. විවාහ වෙච්ච මිනිස්සු දන්නවා අන්තිමේදී මේ කය පිළිබඳව අවබෝධ කරගන්න වැඩි කල් යන්නේ නැහැ විවාහ වෙලා. මාසයක් දෙකක් තුනක් යද්දි තේරෙනවා අයියෝ මේ වගේ ලාමක දෙයකට නේද පෙරුම් පුරලා පස්සෙන් ගිහිල්ලා රෑ එළි වෙනකන් ෆෝන් එකේ කතා කරලා ඉවර වෙලා අන්තිමේදී සල්ලි ටික වියදම් කරගෙන විශාල මගුලකුත් අරගෙන ලක්ෂ ගාණක් වියදම් කරලා මේකට නේද අන්තිමේදී මේ පෙරුම් පිරුවේ කියලා හිතද්දි පින්වන්නේ කඩන් වටිනවා මානසිකව සමහරු ඉන්නවා. එහෙම කඩන් වටින්න කියනවා නෙවෙයි. ඇත්ත කතාව තමයි ඒකනේ. සත්‍ය කතාව තමයි මේක. ඉතින් මේ කයේ අනිත්‍ය දකින්න නැති මිනිස්සු තමයි පින්වත්නි අර වගේ පුංචි මල් කැකුළු මිලින කරවන්නේ. දැන් ලෝකේ රටවල් වලට විවිධාකාර නීති රීති අනපනක් තියෙනවා. දැන් අපේ රටේ තමයි පින්වත්නි මේවට නීති රීති නැත්තේ අනපනක් නැත්තේ. මේ වැරදිකාරයෝ අල්ලගත්තට පස්සේ ලෝකේ සමහර රටවල් තියෙනවා ළමා අපචාර කරපු ස්ත්‍රී දූෂණ කරපු මිනිස්සුන්ට ඒ රටවල් වල දෙන දඩුවම තමයි පින්වත්නි ලිංගය කපලා දානවා. පුරුෂ ලිංගය කපලා දානවා. පුරුෂ ලිංගය කැපුවයි කියලා කියන්නේ ආ ජීවත් වෙන්න පුළුවන්ද? ආ ජීවත් වෙන්න බෑ පින්වත්නි. පුරුෂ නිමිත්ත කැපුවට පස්සේ කොහොමත් ආයි ජීවත් වෙන්න බෑ. එතකොට ඔහුගේ අතෙන් ආයි කවදාකවත් සමාජයට වැරදි වැඩක් සිද්ධ වෙයිද? කවදාකවත් ඒ සමාජයට වැරදි වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. මිලාන වෙන්න යන මල් කැකුලක් ඉතුරු වෙලා තියෙයි පින්වත්නි. අර දඩුවම දුන්නාට පස්සේ. අර වගේ පුංචි දරුවෙක් අවුරුදු 5කට අඩු චූටි දරුවෙක් පින්වත්නි විනාශ කරනවයි කියලා කියන්නේ කොච්චර අදම ක්‍රියාවක්ද බලන්නකෝ. දැන් ඒවට අපේ රටේ නීති රීති නැහැ. කාටද අද මේ වගේ වැරදි වැඩක් කළාට පස්සේ හරි දඬුවමක් හම්බෙන්නේ කාටද බලන්න? කාටවත් හම්බෙන්නේ නැහැ. හැබැයි ලෝකේ සමහර රටවල් වල අර වගේ පුරුෂ නිමිත්ත කපලා දානවා, ඊළඟට පින්වත්නි අත කපලා දානවා, බෙල්ල කපලා දානවා, මරලා දානවා පින්වත්නි. අපි කියන්නේ මේ අතපය කපපල්ලා, බෙලි කපපල්ලා, ලිංගේ කපපල්ලා, මරාපල්ලා කියන එක නෙමෙයි. කවදාකවත් ඒ වගේ වචන අපි දේශනාවලදී කරන්නේ නැහැ. හැබැයි පින්වත්නි අපි කියන්නේ මේවට નિયમિત දඩුවමක් දිය යුතුයි. මේ මාසයක් දෙකක් තුනක්
ගිහිල්ලා බන්ධනාගාරේ ඉඳලා හිරගත වෙලා එළියට ආපු ගමන් ආයි කරන්නෙත් පින්වත්නි අර වගේ වැඩ. අහිංසක දරුවන් අරගෙන ගිහිල්ලා අර වගේ පාළු ගෙවල් වල දූෂණය කරලා මරලා දානවා පින්වත්නි. ඉතින් දැන් මේ මිනිස්සයා සමාජයට බරක් නැද්ද? සමාජයට බරක්. එතකොට රජුට බලය තියෙන්න ඕනේ පින්වත්නි මේ වගේ මිනිස්සුන්ව සමාජයේ නිරපලා දාන්න, අතුගාලා දාන්න. අද සමහර විට මේ වැරදි කරන්නේ කවුද? අද මේ වැරදි කරන්නේ පින්වත්නි සමාජයේ උසස්යයි සම්මත කරගත්තා වූ පිරිස. සමාජයේ උසස්යයි සම්මත කරගත්ත පිරිස තමයි මේ වැරදි වැඩ කරන්නේ පින්වත්නි. දැන් බලන්න අර පෞගිය දවස්වල අර අවුරුදු 15ක පුංචි ගෑනු ළමෙක් දූෂණය කරපු ලිස්ට් එක අරන් බලන්න. 300 ගාණක් ඉන්නවා අන්තර්ජාලය හරහා මේ ගැහණු ළමයා අලවි කරද්දී ඇයව මිලදී ගත්ත පිරිස. කියන්න දුකයි පින්වත්නි ඒ අතර පැවිද්දොත් ඉන්නවා. ඒ අතර හමුදාවේ උසස් නිලධාරීන් ඉන්නවා. ඒ අතර දොස්තර මහත්තුරු ඉන්නවා. බලන්න පින්වත්නි මේ විදිහට ගත්තයින් පස්සේ කවුද අපේ සමාජයේ සුද්ධවන්තයෝ කියලා ඉන්න පිරිසමනේ ඔක්කොම වැරදි වැඩ කරන්නේ. උඩින් සිල් රැදි පොරවා ගත්ත යටින් වෘකයෝ ව්‍යාග්‍රයෝ ඉන්නේ. ඔබේ දරුවව ඔබේ ආදරණීය පුංචි දියණියව දන්නේ නැති මිනිස්සුත් එක්කන යවන්න මෙපා පින්වත්නි. ඉවරයි ආයි එතනින් එහාට ඔබ දුක් වෙලා වැඩක් නැහැ. මරලා දැම්මට පස්සේ අර මම දැක්කා අර චූටි දරුවගේ අම්මා ඒ දියණියගේ අම්මා අඬනවා ෆොටෝ එක බදාගෙන අඬනවා පින්වත්නි. ආයි ඉතින් මරලා දැම්මට පස්සේ වැඩක් තියනවද? වැඩක් නැහැ පින්වත්නි. එතනින් එහාට කතා කරලා දෙයක් නැහැ. අද මේ අදම සමාජයට වෙලා තියෙන්නේ පින්වත්නි මෙහි අනිත්‍ය දකින්න බැරුව ඊටාම තුච්ච ලෙස නින්දිත ලෙස හැසිරෙන සමාජයක් තමයි අද තියෙන්නේ. මේවා කියන්න වෙලා තියෙනවා පින්වත්නි හේතුව තමයි මේවා නොකියා ධර්මදේශනාවට වර්තමානයට අනුව කරුණු ගලපන්න බෑ මට. ඒ නිසා මේවා කියන්න වෙනවා. කියන්න වෙන්නේ හේතුවක් තමයි පින්වත්නි අද මේ පුංචි මල් කැකුළු වගේ දරුවෝ ටික රැක ගන්න ඕන. ඒ වෙනුවෙන් අම්මා එක වැඩක් තාත්තා එක වැඩක් දරුවන්ට ඕන විදිහට දරුවෝ වැඩ එහෙම කළා හරියන්නේ නැහැ. දැන් ඒකනේ අද වෙලා තියෙන්නේ පින්වත්නි අන්තර්ජාලය ඔස්සේ දරුවෝ මේ අලවි වෙන්නේ. දරුවන්ගේ ඡායාරූප යනවා පින්වත්නි අන්තර්ජාලේ. මේ අවුරුදු 10 15 පොඩි ළමයි ඉන්නවා පින්වත්නි Facebook එකේ ඉන්නවා. ඉතින් පින්වත්නි මෙහෙම වෙද්දී අර චූටි දරුවෝ නිකම්ම දූෂණය වෙන්නේ නැද්ද? ඒ දරුවෙක්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එකතු කරත් ඒ ඡායාරූපය ඔස්සේ හරි ඒ දරුවව දූෂණය වෙනවා පින්වත්නි. හොඳට මතක තියාගන්න. පින්වත් ඔබේ දරුවගේ ඡායාරූපයක්වත් ගන්න දෙන්න එපා. නොදන්න කෙනෙකුට ඒ දරුවගේ ඡායාරූපය විතරක් ඇති පින්වත්නි මේ දරුවව අනාගතේ විනාශ කරන්න. අද එක අන්තර්ජාල වෙබ් අඩවි තියෙනවා. ඒ වලින් පින්වත්නි ළමයි තමයි වැඩි හරියක් අලොයි වෙනවයි කියලා කියන්නේ. ළමයි. චූටි දරුවෝ පින්වත්නි. ළමයි කියලා කියන්නේ මොනවද දන්නවටද? ඉතින් මේ අධර්ම රාගයට ලෝකය බලවත් වීගෙන යනවා. එනිසා කයේ අනිත්‍යභාවය දකින්න බැරි තරමටම මේ ලෝකයේ මිනිසුන් පරිහානියටපත් වෙලා යනවා. මේ ලෝකයේ මිනිස්සු යම් කාලයක පින්වත්නි අධර්ම රාගයේ බලවත් වූ තැන මිනිස්සු පින්වත්නි ඊටාම තුච්ච ලෙස ඊටාම නින්දිත ලෙස මේ ලෝකයේ හැසිරෙන තත්ත්වයටපත් වෙලා යනවා. ඉතින් මේවා බොහෝ වෙලාවක් විග්‍රහ කරන්න වෙලාවක් නැහැ පින්වත්නි. හැබැයි අපි කියනවා අපි කයේ අනිත්‍යභාවය දේශනා කරනවා වගේම කයේ අනිත්‍යභාවය අහලා හැදෙන්න බැරි මිනිස්සුන්ට දඬුවම් ක්‍රියාත්මක කරවන්නත් රටේ රජුරවන්ට පුළුවන්කම තියෙන්නට ඕන පින්වත්නි. එහෙම නැති වුණොත් මේ අපේ සමාජයට මේ බර වැඩි වෙනවා. ඒ නිසා පින්වත් ඔබේ දරුවන්ට පොඩි කාලේ ඉඳලම කියලා දෙන්න. මේ කය පිළිබඳව නිතර අනිත්‍ය දකින්න කියලා කියන එක. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි. ඒ වගේම මේ ශරීරයේ තියෙන අතපය කකුල් මේ සියලු දේවල් අනිත්‍යයි. යම් කලයක අත වාරු නැතුව යනවා. යම් කලයක පය අපට අකීකරු වෙලා යනවා. ඇවිද ගන්න බැරුව යනවා මේ කකුල් දෙකෙන්. යම් කලයක අපේ මේ පේන ඇස අපටම නොපෙනී යනවා. යම් කලයක මේ ඇහෙන කන අපටම නොඇසී යනවා. යම් කලයක මේ රස විඳින දිව රසය දැනෙන්නේ නැතුව යනවා යම් කලයක පින්වත්නි. යම් කලයක අපේ මේ ශරීරය සියලුම ඉන්ද්‍රියන් අප්‍රාණික වෙලා ගිහින්
මේ කයේ අනිත්‍යභාවය ප්‍රකට වෙනවා. රෝද පුටුවෙන් යන කාලයකට යම් කාලයක අවුරුදු 60ක් 70ක් වෙන කාලයක පින්වත්නි මේ කය සම්පූර්ණම අපේ කය ජග්ගර සකටම් දිරා ගියපු කරත්තයක් වගේ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දා දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මගේ මේ කය ජග්ගර සකටම් දිරා ගියපු කරත්තයක් වගේ කියලා. ඉතින් පින්වත්නි අපේ කයත් ඒ වගේ අනිත්‍ය වෙනවා. අපේ කය හෙට අනිත්‍ය වෙන්න පුළුවන්. හේතුව තමයි ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම අතපය කැඩිලා යාන්තම් ජීවිතේ ඉතුරු වෙනවා පින්වත්නි. ජීවිතය අනිත්‍යයි. ඊළඟට හෙට යනවා පපුවේ අමාරුවක් හැදලා යනවා මේ චෙක් කරන්න, ඇඟ චෙක් කරන්න. ගියාට පස්සේ පින්වත්නි ඔන්න කියනවා පිළිකාවක්. ඔන්න ඊට පස්සේ පිළිකාවට බෙහෙත් බොනවා. කොණ්ඩේ යනවා පින්වත්නි පිළිකාවට බෙහෙත් බොනකොට. අන්න අර දිගට තිබිච්ච වරලස කෝ දැන් අනිත්‍ය වෙලා ගියා. ඊළඟට පින්වත්නි ලස්සන්ට තිබිච්ච පිරිපුන් කය පිළිකාව නිසා ඒ බොන බෙහෙත් නිසා කෙට්ටු වෙලා යනවා. අපි දැකලා තිනවනේ මේ වගේ රෝගීන් පින්වත්නි. ඉතින් අන්න මේ කයේ අනිත්‍යතාවය. මේක දකින්න බැරුවනේ පින්වත්නි මිනිස්සු තුච්ච විදිහට හැසිරෙන්නේ. අධර්ම රාගයෙන්, විසම ලෝභයෙන්, මිත්‍යා ධර්ම වලින් තුච්ච විදිහට හැසිරෙන්නේ පින්වත්නි මේක නිසා. ඉතින් බලන්න පුරුෂයන් කෙරෙහි රාගය ඇති කරගන්න තැනටම අධර්ම රාගයපත් වෙලා තියෙනවා. ස්ත්‍රීන් කෙරෙහි ඇති රාගය ඇති කරගන්න තැනටම අද රාගය බලවත් වෙලා තියෙනවා පින්වත්නි. ඉතින් කියන්නකෝ පින්වත් ඔබම හිතන්නකෝ මේ කයේ අනිත්‍ය දකින්න පුළුවන් පිරිසක් කොහොමද හදන්නේ? මේ කයේ අනිත්‍ය දකින්න පුළුවන් පිරිසක් කොහොමද හැදෙන්නේ පින්වත්නි? ඒ නිසා අපි කොහොම හරි මේ පරිහානියටපත් වෙලා යන සමාජය දිහා බලලා බය වෙන්නට ඕන. බය වෙන්න ඕනේ පින්වත්නි. මට නම් මේ වගේ කතා අහද්දී හරිම බයයි. ඒ බයට හේතුවක් තියෙනවා. හේතුව තමයි පින්වත්නි අනාගතයේ කොහොමද අපිට මේ දන් හැන්දකින් හරි අපෝපස්ථාන කරන මේ පින්වත් අම්මලාගේ දරුවෝ ටික ආරක්ෂා වෙන්නේ. ඉතින් මේ වගේ සමාජයක ජීවත් වෙන්න අමාරුයිනේ පින්වත්නි. දරුවෙකුට හරි ආරක්ෂාකාරීව ජීවත් වෙන්න අමාරුයි. හැබැයි පින්වත්නි අද බොහෝ දරුවෝ ඉන්නවා මෙව්වටමයි යන්නේ. බලන්න මේ චූටි අවුරුදු 12 13 ගෑනු ළමයි මම දැක්ක ටික්ටොක් කරනවා. අම්මලාත් හරි කැමති අපේ දුව ටික්ටොක් කරනවා. හාමුදුරුවනේ අපේ පුතා ටික්ටොක් එකේ හරි ප්‍රසිද්ධයි කියලා කියනවා අපට ඇවිල්ලා. පින්වත්නි ටික්ටොක් නෙවෙයි අන්තිමට ටොක් ගගා තමයි ඉන්න වෙන්නේ. ඔය සමාජයේ ඉන්න ක්‍රූර කෙනෙක් තමන්ගේ දරුවව අරගෙන ගිහින් මේ වගේ වැරදි වැඩක් කරලා වැරදිලා හරි දරුවගේ ජීවිතේට මොකක් හරි වුණොත් අන්තිමට ටික්ටොක් නෙමෙයි දෙමව්පියන්ට නටන්න වෙන්නේ ටොකු වෙන ගන්න වෙන්නේ ටොක් ගාලා. ඒක මතක තියාගන්න පින්වත්නි. ඒ නිසා ඔය දේවල් කරන්න කලින් තමහර දෙමව්පියෝ මේව අනුමත කරනවානේ. දරුවන්ට මේ ඔන්ලයින් ක්‍රමවේදයක් ඇවිල්ලා ෆෝන් හම්බුණානේ. ෆෝන් එකට මේ ටික්ටොක් ඇප් එක දාගෙන මහා ජවුසන් ගොඩක් නටනවා පින්වත්නි. මල විකාර ඇඳුම් ඇඳගත්ත පොඩි දරුවෝ පින්වත්නි පුංචි ගෑනු ළමයි. මම දැක්ක මේ චූටි ගෑනු ළමයි පින්වත්නි ඊටාම අශීලාචාරව අසෝබන විදියට මේ YouTube එකේ TikTok කරනවා. ඊටාම අශීලාචාරයි. ඊටාම අසෝබනයි පින්වත්නි. ඇඳගෙන නටනවා පින්වත්නි. මේවා දකින්න බෑ. අන්න අර වගේ රාගික පුරුෂයෙකුට මේ වගේ දෙයක් දැක්කට පස්සේ මෙයා කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? කාගේද මේ දරුවා කියලා හොයනවා. හොයලා ඉවර වෙලා පින්වත්නි එහෙම පුරුෂයන් ඉන්නවා අපේ සමාජයේ. එහෙම හොයලා ඉවර වෙලා හොයාගෙන ගිහිල්ලා පින්වත්නි අන්තිමට අර චූටි දරුවව උස්සගෙන ගිහින් දූෂණය කරන තැනටමපත් වෙනවයි කිව්වොත් ඔබ පිළිගන්නවද? ඒ නිසා අම්මලා මතක තියාගන්න ඉස්සල්ලා අතගාලා බලන්න තමන්ගේ ඔළුවේ අං එනවද කියලා. තාත්තලා අම්මලා බලන්න පොඩ්ඩක් ඔළුව අතගාලා අං එනවද කියලා. අං එනවනම් කමක් නැහැ මේව අනුමත කළාට. අං නැත්තම් අදම ටොකු දෙකක් ඇනගෙන ඔළුවට තමන්ගේ දරුවව මේ වගේ වළක්වන්න. අවුරුදු මේ 12 13 14 උණයි කියලා කරදඩු උස්සුණයි කියලා දරුවන්ට ඕන දේවල් කරන්න දෙන්න එපා දෙමව්පියෝ. ඒ නිසා පින්වත්නි මේවා මේ දේශනාවලට කියන්න වෙන්නේ හේතුව තමයි අද මේ සමාජයට පොඩ්ඩක් කරුණු කාරණා ටිකක් බාහිරව අපිට දේශනාවෙන් පිට කියන්න වෙනවා. කොහොම නමුත් දේශනාව කරගෙන යද්දී අපිට මේ කාරණාවන් කියන්න වෙන්නේ අද මිනිස්සුන්ට අපි මේ ධර්මයේ තුලින් පහදලා දෙන දේවල්
වටහා ගන්න බැරි තැනට අද මිනිස්සුන්ව පත් වෙච්ච සමාජයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා Taman දකින්න පුළුවන් හැම මොහොතකම ඇස කන දිව නාසය ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් වලත් ඒ වගේම තමයි නිතර මේ කුණු කයේ අනිත්‍යතාවය පිළිබඳව දකින්න. එතකොට ඔය සමාජයේ ඉන්න සල්ලාලයන්ට කාමාතුරයන්ට රාගය ඇති වෙන්නේ නැහැ. ඒ අයට හිතේ රාගය බලවත් වෙන්නේ නැහැ පින්වත්නි. අද මේ රාගය බලවත් වෙලා තියෙන හිතේ රාගය ඉස්මතු වෙලා තියෙන්නේ මේ කයේ අනිත්‍යභාවය දකින්න නැතිකොට. ඒක තමයි ඔය ළමා අපචාර ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නේ සමාජයේ. ඒ නිසා නිතර කයේ අනිත්‍යතාවය දකින පුද්ගලයාට කවදාකවත් හිතේ රාගය කියන දේ ඇති වෙන්නේ ඕනම කෙනෙක්ගේ රූපකයක් දැක්කට ඒ රූපකය පිළිබඳව රාගයක් හටගන්නේ නැහැ. රාගය හටගන්නේ පින්වත්නි ස්ත්‍රියකට නම් පුරුෂයෙක්ගේ ශරීරය දැකලා ශරීරයේ තියෙන මහත්භාවය ශරීරයේ තියෙන මස්පිඩු වල ශක්තිමත්භාවය දැකලා තමයි ස්ත්‍රියකට පුරුෂයෙක් කෙරෙහි රාගය හටගන්නේ. එතකොට ස්ත්‍රියට පුළුවන් වෙන්න ඕනේ මේ පුරුෂයාගේ ශරීරයේ තියෙන මස්පිඩු යම් කලයක දිය වෙලා යනවා අනිත්‍ය වෙලා යනවා. මොහුගේ ශරීරයේ තියෙන අවයව සම්පූර්ණම අනිත්‍ය වෙලා යනවා කියන කාරණාව දකින්න යම් කලයක පින්වත්නි. එතකොට අයගේ හිතේ රාගය ඇති වේද ස්ත්‍රියකගේ හිතේ ඇති වෙන්නේ. දැන් පින්වත්නි මේ වෙද්දී එතකොට ස්ත්‍රී පුරුෂය දෙපාර්ශවයටම මේ කුණු කයේ අනිත්‍යභාවය පිළිබඳව වටහා ගන්න අපි මේ දේශනාව කළේ. එහෙනම් හැමෝම මේ කිසිම කෙනෙක් පින්වත්නි මේ ශාරීරික කොටස් වලට ආස කරන්න එපා. මේ කුණු කයේ කොටස් දැකලා රාගය උපදවා ගන්න එපා. නිතර මේ කුණු කයේ අනිත්‍යභාවය දකින්න. පින්වත්නි කිසිසේත්ම මේ කයේ එක අවයව වලට ආස කරන්න එපා. සමහරු මේ කයේ ආස කරන අවයව තියෙනවා පින්වත්නි අසූචි වැగిරෙන තැනටත් සමහරු ආසයි. අසූචි වැగిරෙන ස්ථාන වලටත් මේ කයේ සමහරු හරි කැමති රාගයෙන් කෙල හලාගෙන යනවා පින්වත්නි මේවට. ඉතින් මේ වගේ මිනිස්සු සමාජයේ පින්වත්නි මේ වගේ මිනිස්සුන්ට තමයි අපට බන කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් හැම මොහොතකම මේ කුණු කයේ අනිත්‍ය වඩන්න අනිත්‍ය දුක අනාත්මය නිරතුරුව මේ කයේ වඩන්න පින්වත් ඔබ හැම දිනාටම ධර්ම මාර්ගයේ තුල පියවර තබන්න ඒකාන්ත වශයෙන්ම අද මේ උතුම් ධර්මානුශාසනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කළේ අලුත්ගම දර්ගා නගරය බොන්දුපිටියේ පදිංචි දැනට කුවේට්ටි සේවයේ නියුතු කේ පද්මලතා මහත්මිය විසින් එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ පරලෝ සැපත් ආදරණීය දෙමාපියන් වන සමරමාන්න ජසලින් මෑණියන්ට හා කේ ආරෝන් පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිද්ධ කර ගැනීමයි. එසේනම් පින්වත්නි ඒ දයාබර දෙමව්පියන්ට උතුම් වූ නිවන් සුව පිණිසම මේ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. ඒ වගේම සෙසු අරමුණු වශයෙන් දැක්වෙන්නේ කේ සිරිපාල, කේ සිරිසේන, කේ සුමතිපාල, කේ නන්දසේන යන සහෝදරයන්ට සහ රම්‍යදාස මස්සිනාට, මිල්ටන් මස්සිනාට, කේ ඥානපාල මස්සිනාට, පියසීලී පුංචි අම්මා ඇතුළු නමින් පරලොවසපත් සියලුම ඥාති හිතවත් සැමට පින් අනුමෝදන් කිරීම තමයි අරමුණු බවට පත්වන්නේ. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් අමා මහ නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා. ඒ වගේම අසනීප තත්වයෙන් පසුවන කේ ගුණසිරි සොහොයුරාට සහ කේ සීලවතී සොහොයුරියට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කොරෝනා වසංගත උවදුරු සියලු ලෝක සත්වයන්ගේ ජීවිතවලින් දුරු වේවා, සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ අපේ පින්වත් ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු හැම දෙනාටම සෙත් පතමින් ආශිර්වාද කරමින් අද මේ ධර්මානුශාසනාව පැවැත්වෙන බව දායකත්වයෙන් කටයුතු කරන අලුත්ගම දර්ගා නගරය බොන්දුපිටියේ පදිංචි දැනට කුවේට්ටි සේවයේ නියුතු කේ පද්මලතා පින්වත් මහත්මිය සඳහන් කරලා තිබෙනවා. එසේනම් පින්වත්නි රැස් කරගත් සියලු පින් අපි සම්මාදිට්ඨික
අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. සියලු දෙවියන්ගේ ආශිර්වාදය අපි හැම දිනාටම ලැබේවා. දෙවියෝත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා. පරලෝකගත සියලු මළගිය ඥාති වර්ගයාට මෙපින් අනුමෝදන් වේවා. පරලෝ සැපත් මෞදමෞපිය ඥාති වර්ගයා ඇතුළු සියලු ඥාතීන්ටත් උතුම් නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ටත් රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු රණවිරුවන්ටත් අපවත් වී වදාළ සියලු යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු සත්වයෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කළ කේ පද්මලතා පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී භාවය පිණිසත් එතුමියගේ අසනීප තත්ත්වයෙන් පසුවන සොහයුරාටත් කේ ගුණසිරි සොහයුරාටත් කේ සීලවතී සහෝදරියටත් නිදුක් නිරෝගී භාවය පිණිසත් ආශිර්වාද වේවා. හැම දිනාටම නිරෝගී සම්පන්නිය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් කායික මානසික සැනසෙල්ල උදා වේවා. විදස්ගත පින්වතුල්ලා මේ ධර්ම දේශනාවන් බොහොමයක් දෙනා ශ්‍රවණය කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් බව නිරෝගී බව ලැබිලා විදස්ගත වෙලා කරන කියන සියලුම රැකී ආරක්ෂාදී කටයුතු සාර්ථක වේවා, දියුණු වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදය රැකවරණය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කළ සතර දළදා වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව අපි හැමෝගෙම ජීවිතවලට ලැබේවා. අපි හැමෝටම නිදුක් බව නිරෝගී බව ලැබේවා. නැවත නැවතත් අපි හැම දෙනාගේම ජීවිත ආලෝකමත් වේවා කියන ආශිර්වාද පැතුම ඇතිව අද මේ රැස් කරගත් උතුම් සද්ධර්ම ශ්‍රවණමය ආනිසංස පක්ෂයත් අවසානයේ අපි හැම දිනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාටම සෙත් පතනවා වන්දනා කරගමු. සාදු සාදු කළා වූ පිං පෑදි පෑදි දිලේවා ආදි ආදි නොදැන කළ පව් සේදි සේදි ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකදී නොවේවා සාදු සාදු මෙපින් බලයින් නිවන් සම්පත් ලැබේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පරලොස්සපත් සමරමාන ජසලින් මෑණියන්ට හා කේ ආරොන් පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ අලුත්ගම දර්ගා නගරයේ බොන්දුපිටියේ පදිංචි දැනට කුවේට්ටි සේවයේ නියුතු කේ පද්මලතා මහත්මිය. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන්
පද්මලතා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා